ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනය සහ සාකච්ඡාව පටිගත කරන ලද්දේ පූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ මෙල්බන් නුවර නිසලාර්ණ මගින් වර්ෂ 2011 දී සංවිධානය කරන ලද භාවනා වැඩමුළුවකට වැඩම කළ අවස්ථාවේදීය. වාසිය ප්‍රශ්න තියෙන දෙයක් අහගන්න පුළුවන්. අවසරයෙන් ඇස්සේ කියන අම්බේ පොඩින් කියන එක විතර ගැලපෙන්නේ නේද? ගැලපෙනවා. ඒ වුණාට දකින්නදී අර බෑ හිතන්න කරන්න යන්න එපා. ඒ කියන්නේ නුවණින් ඉන්න. කන් ඇත්තේ නමුත් බිහිරෙක් වගේ. එතකොට බල ඇත්තේ නමුත් දුබලෙක් වගේ. වීර්ය ඒ කියන්නේ කරන්න කියන්නේ නොසුදුසු දෙයක් ආවම අර අදක වටන කෙනෙක් වගේ ඉන්න කියලා දෙආකාරක උපායක් තියෙන එකට. ඒ කියන්නේ S2 තිබුණත් ඒ කියන්නේ එයාට මේ රූපේ කිසි වටිනාකමක් දැනෙන්නේ නැති විදිහකට S2 තියෙනවා. නමුත් එයා දකිනවා නම් මේ ඇහැ කියන්නේ සම්පූර්ණ මේ රූප අරගෙන ජරා මරණ දුකට පත් වෙන්න තියෙන කෙනෙක් කියලා මේ රූපේ වටිනාකමක් නැතුව ඉන්න කියන එක වගේ. උපසකම කෙනෙක් අහපු ප්‍රශ්න මොකක්ද ඉතින්? ඇත්තටම අපි ගොඩක් දුරට කරන්න ඕනේ භව නිරෝධය නිවන. කෝසඹේ සූත්‍රය එහෙම තියෙනවා. සංයුත්ත නිකායේ හොඳට ඉදිරි කළා. භව නිරෝධය නිවන කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. භවය කියනකොට භවයේ තියෙනවා කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය තියෙනවා. තුන් භවය කර්ම භවය, උප්පත්ති භවය කියලා දෙකට බෙදෙනවා. එතකොට කර්ම භවයේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ උප්පත්ති භවයේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන දෙකට බෙදෙනවා. ඒ කියන්නේ හැම වෙලේම කර්ම භවය කියනකොට දත යුතුයි කාම භවයේ රූප භවයේ අරූප භවයේ ඉපදීම පිණිස පවතින කර්ම. උප්පත්ති භවයේ හැටියට දත යුතුයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන භූමියේ ඉපදීම. එතකොට එතනදී බහුපච්චය ජාති භවයේ තිබුණු ජාතිය වෙනවා. දැන් භවය කියන එක හඳුනා ගන්න ඕනේ අපි ටිකක්. භවය කියලා කියන්නේ අපි හිතාගෙන බාහිර තියෙන දෙයක් හැටියට. නමුත් බාහිර දෙයක් නෙමෙයි අපේ මනස පිළිබඳවමයි මේක තියෙන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොට මේ වටපිටාව ඔක්කොම ඇති බවට තියෙන ගතිය තියෙනව නේද? අන්න ඒක දකින්ද කර්ම භවය හැටියට. කර්ම භවය නිසාමයි උප්පත්ති භවය එහෙම තියෙනකම නිසාමයි අපි හම්බ හොයන්න යන්නේ. ගිහාම හම්බ වෙන අවස්ථාව දකින්න උප්පත්ති භවය හැටියට. එතකොට දැන් ඔකට මම කියන්නේ දැන් මැරිච්ච ඔයගොල්ලන්ගේ නෑදෑ කෙනෙක් ඕගොල්ලන්ට මරණාසන්න මොහොතේදී මැරිච්ච නෑදෑය සිහි වුණා. අපි කොහොමද දරුවෙක් සිහි වුණා. දරුවා හැබැයි මැරිලා හිටියේ. ඕගොල්ලෝ මරණාසන්න මොහොතේදී මැරිච්ච දරුවව සිහි වෙනවා. දැන් එහෙම කෙනෙක් නැන්නේ කොහෙද? සිහි වුණොත් එයාට ආදරය හෝ ආසාව ඇති වෙන්න බැයිද? එහෙම වුණොත් ඕගොල්ලෝ උපදින්නේ නැද්ද? උපදිනවා. එතකොට ඒ ඉපදීම භවපච්චය ජාතිද නැද්ද? එතකොට භවය කොහොමද? භවය කිව්වේ මේ බාහිර භෞතික තිබුණ දෙයක්ද? නෑ. අර මනෝමය ඒ උපන සිද්ධිය මොකද මරණාසන්න මොහොතේදී අද අපි මෙහි තියනවා කියන ඔක්කොම ටික හම් වෙන ওই විදිහටමයි අපිට. ඒ සිද්ධියමයි මේ දැන් අපිට මෙහෙම ඉන්නකොට දැකපු අහපු දේවල් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා කියලා අපිට හැඟීමක් තියෙනවනේ. ওই තමයි කාම භවය, කර්ම භවය. ඕගොල්ලෝ මරණාසන්න මොහොතේ ඔය වටපිටාව අද හිඳලා තිබුණ නැත්නම් ඔය වගේ තැනකමයි උපදින්නේ අපව. නමුත් ඕගොල්ලන්ට ඔය වටපිටාව නැති කරන්න නැතුව කවදාවත් නැති කරන්න බෑ.
ওই භවය නිරුද්ධ කරන්න බෑ ඕගොල්ලන්ට. තියෙන දේ දකින්නවා, දකින්න දේ තියෙනවා කියන මට්ටම තිබුණා. ඒ කියන්නේ අපි දකින්න ඉස්සර වෙලත් දැන් මේ වගේ කැම්ප් එකක් තිබුණ හින්දායි තිබුණ එකටයි අපි ආවේ. තියෙන එකේ ඉන්නේ. අපි යනකොට මේක තියෙනවා. අපි යනවා මේක තියෙනවා. කියන තැනක තියෙනකොට භවය කියන එක තියෙන ඉබේම. මෙහෙම එකක් තියෙනවා කියන එක තියෙන ඉබේම. එතකොට තව පැත්තකින් ගත්තොත් රූප ඇහෙන් බලන රූප සංඥාවෙන් හිටියොත් භවය පවතිනවා කියන එක නවත්තන්න බෑ. අපි අරමුණක් බලලා අහකට යනකොට දැකපු එක තියනවා කියන එක හිතෙනවා. එතකොට භව නිරෝධය කියලා කියන්නේ දිත්තේ මතන් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. ඒ කියන්නේ දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි දකින්න එහෙම වෙන්නේ මොකටද? දකින්නවා කියන සිද්ධියත් ඒකට හේතු ටිකක් පේනවා තමන්ගේ පැත්තේ. බාහිර තියෙන දෙයක් නිසා පේනව නෙමෙයි, පෙනෙනවා. පෙනෙන්නේ මේ තමන් තුළ තියෙන හේතු ටිකක් නිසායි. මේ හේතු ටික නිරුද්ධ වෙනවා කියලා දකින්නකොට තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි. කණ්ණාඩියට ඉස්සර වෙලා ඡායාව තිබුණා නෙමෙයි. කණ්ණාඩියෙන් අහකට ගියම තියෙනවා නෙමෙයි. ඉදිරියට අපි ඒක ඉස්සරහට ගියේ හින්දාම පේනවා. අහකට යනකොටම නැති වෙනවා කියලා තමන්ගේ හේතු ටික දකින්නවා බහැර රූපෙට. බහැර රූපෙට හේතු ටික දකින්න කණ්ණාඩියේ තියෙන වීදුරු කැලිය ඇතුලේ මෙහෙම සටහනක් තියෙනවා නේද? මේ සටහන තියෙන වීදුරු කැලිය ඇතුලේ නේද? කියලා බලන්නේ නැහැ. එහෙම බලන දෙයක් වීදුරුව කියනක උපකාරක ධර්මයෙන් මේ සටහන පතිත වෙන්නේ. නමුත් වීදුරුවේ මේ ඡායාව වීදුරුවත් වෙන්වමයි පවතින්නේ. ඡායාව ඇති වෙන්න හේතු ටික තිබුණේ මෙහෙන් විතරයි. ඒකට වීදුරු කැලි කඩලා බැලුවා හෝ නැත්නම් මේ පේන ඡායාව ඇතුලේ තියෙන මේ වීදුරු කැල්ල කියලා එහෙම බලලා හෝ වීදුරු කැලි තියෙන තැනක මෙහෙම තියනව නේද කියලා බැලුවා කියලා තේරුමක් නැහැ. මොකද ඒකට හේතු ටික මෙහෙනම් තියෙන්නේ. ඔව් දැන් මේ ඡායාව ඇති වෙන හැටි තා නැති වෙන හැටි බලන්න. අපි නිකන් ඒ උපමාව. එතකොට ඡායාව පේනවා. ඒකට මේ රූපය මේ කන්නඩි ඉදිරියට ආපින්දම නේද මේ වැටුනේ? මේ රූපය අහකට යනකොටම නැති වෙනව නේද කියලා අපි දන්නවනේ. එහෙම දන්නකොට වෙන්නේ ඡායාවේ පවුඩර් ගන්න යන්නේ නැහැ. මොකද ඒක ඇත්ත වෙන්නේ. ওই හේතු ටික නැතිව ඡායාව ඇත්ත වෙනවා. ත්‍රිසංගත සත්තුන්ට ඔගේ එතකොට පේන එකට බුරාගෙන පයින්නවා. දැන් අපිට මේ පේන අරමුණ පේන එක ඇතිවීම නැතිවීම නොදන්නකොට අපිත් මේ අර බල්ලා පේන එකට බුරාගෙන පයින් එකේ මේ ඉදිරියෙන් තියෙන කෙනා එක කතා කරනවා මේක අල්ලගන්න හදනවා කියන එක වෙනසක් නැහැ. මොකද ඒකට හේතු ටික ඇතිවීම නැතිවීම දන්නේ නැහැ. මේ පේනවා කියන එකත් පේන එක ඇති වෙන හැටි නැති වෙන හැටි දැක්කොත් ආපහු මේව කඩාවත් බලන්න ඕනේ. මෙතන රූප කලාප මෙහෙම නේද? පෙනෙන දේ පතිත වෙන්න උපකාරක ධර්මයක් වුණාට අර කණ්ණාඩියේ ආපහු කඩලා බලන්න දෙයක් නැහැ. ඒ වගේ පේනවා කියන සිද්ධි ටික තියෙන්නේ සම්පූර්ණ මෙහි. සලආයතන පත්‍ය පස්සපත්‍ය වේදනා කියන සිද්ධියකින් තියෙන්නේ. එතකොට අන්න එහෙම දැක්කොත් එයා දකිනවා තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි අවස්ථාවටයි පෙවුනේ දේ දිත්ත මත දකින්න දේ දැකීම ඉවර නැති වෙනවා කියලා දකින්නකොට ඔන්න ඔය මට්ටමට මනස ගන්න පුළුවන් වුණොත් භව නිරෝධයි. භව නිරෝධය කියන්නේ දැකපු දේවල් ආයේ තියෙනවා කියලා සිහි වෙන්නේ නැහැ. දැන් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපි කොච්චර අපේ ඡායාවන් බලලා ඇද්ද? නමුත් ඒකක්වත් තියනවද? ඉඳගෙන ඉන්නකොට මේ ඔක්කොම වටේ තියෙනවා කියලා හැපිලා හිටිනවද අපි? ඇයි ඒ බෙදකපු අරමුණු නැති වෙන්නත් මේ පේන අරමුණු ඉතුරු වෙන්නත් හේතුව මොකක්ද? ඒ අරමුණේදී බලන්න එහෙ බැලුවට මෙහි තියෙන්නේ කියන මෙහි රූපෙනේ පේන්නේ කියන එකෙන් ඉන්නේ අපි. ඒ අහුවෙලා නැහැ. දැන් මේ අරමුණේදී මෙහි නිසා පේන්නේ කියන එක දන්නේ මෙහි තියෙන්නේ කියලා අල්ලගෙන ඉන්නේ මේ. ඒ නිසා භව නිරෝධ වෙන්න නම් පේනකොට රූප සංඥාව නැතුව ඉන්න. රූප සංඥාව නැතුව කියලා කියන්නේ මෙහෙම රූපය අල්ලන මට්ටමට කියන රූප සංඥාව. රූපයක් පේනවා කියන හැඟීමෙන් ඉන්නකට කියන රූප සංඥාව. රූපයක් පේනකොටම මේ රූපය ඇතිවීම නැතිවීම දන්නවා. පච්චුපදස්කන්ධ උදේවැය දන්නවා. මේ ආයතන ටික මෙහෙම හැඩයක් මෙහෙම යමක් පේන්නේ මේ ඇහැ නිසා මෙහෙම යමක් පේනව නේද? මේ ඇහැට කියන ඉන්ද්‍රිය කියලා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා. ඇයි මේ ඉන්ද්‍රිය කියන්නේ? අධිපති ප්‍රධාන. ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ දර්ශන කෘත්‍ය අධිපතිකම දරන්නේ මේ ඇහැ.
ආයේ චක්කු විඥානේ හිතට මෙහෙම පේන්න ඕනේ මෙහෙම බලන්න ඕනේ කියලාවත් රූපයේ මේ විදිහට පෙනී හිටින්න ඕනේ කියලාවත් වේදනා සංඥා සංකාර කිසි කෙනෙකුට බලය දරන්න බෑ. ඇහැ දෙන විදිහට තමයි ගන්න වෙන්නේ. මේ ඇහෙන් පෙන්නන්නේ මෙහෙම රූපයක් නම් ඒ විදිහට තමයි බලන්න වෙන්නේ. හිතටත් ඒ විදිහට දැනගන්න වෙනවා මිසක ආයෙ මුකුත් ගන්න බෑ. ඒ නිසා ඒකයි ඉන්ද්‍රිය රූපය හැම වෙලේම කර්මත. කර්මයේ මට්ටමට තමයි ඇහැ හැදෙන. ඇහැ මට්ටමට තමයි විඳින්න වෙන්නේ කියන එක කියනවා. ඒක සෝත ඉන්ද්‍රිය කියන්නේ සවන කෘත්‍යයේ සම්පූර්ණ බලය දරන්නේ කන. ආයෙ හිතට මට මෙහෙම ඕනේ කියලා සෝත විඥාණයට ඕන විදිහට එකක් ගන්න බෑ. මම මේ විදිහට පෙනී හිටනවා කියලා ශබ්ද රූපයට ඕන එකක් පෙනී හිටින්න බෑ. කනේ තියෙනවනම් මේ කනේ තියෙනවනම් ඇහෙන හර්ට් සංඛ්‍යාව නැත්නම් ඒ කන හැදිච්ච කර්ම මට්ටම ඒ මට්ටමට විතරයි මට ඇහෙන්නේ. ඒ හින්දා එතකොට හැම වෙලාවෙම අපි ආයතන ටිකයි පරිහරණය කරමින් ඉන්නේ. පුරාණ කර්මයේ විඳ ඉන්නේ අපි. එතකොට මේ ටිකෙන් කියනවා මොකද්ද? මේ ඉන්ද්‍රිය කියන හැම එකකින්ම කියනවා ඒ විශේෂදී එයා තමයි ඒකේ බලය දරන්නේ. එයා දෙන විදිහට. ඒ නිසාමයි මේ කියන්නේ මම රූපය කියන එක පෙනෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක පෙන්වන මෙහෙම පෙන් රූපයක් පෙන්වනවද නැද්ද කියන එකට තියෙන අයිතිය මොකද්ද? ඒකයි කර්මජ රූපය කර්මෙන් ශරීක වෙනස් වෙනවා. දැන් ලෝසක හාමුදුරුවෝ දාහනේ බෙදනකොට එයාගේ කර්මය කොච්චර බලවත් කියන්නේ අනිත් අයට පේන මේ පාත්‍රේ මොහොවිට යන්න කියලා බත් තියෙනවා. කර්මය දෙන්න ඕන හැටි ටක් ගාලා මවල ආයතනේ හදලා පෙන්නනවා ටක් ගාලා. ඒක එතකොට දැන් එහෙම තිබුණ එකක් නෙමෙයි. ඒ ලෝකෙ හැදෙන ලෝකෙ විඳින්න පුළුවන් විදිහට හැදෙනවා. දාර කුංග දාන හාමුදුරුවෝ දිහා බලනකොට හැම වෙලාවෙම උපාසිකාව පිටිපස්සේ යනවා වගේ පේනවානේ. දැන් සමහර පෙරේතයන්ට එයාගේ අකුසලේ තමයි මේ ඇහෙන් බලනකොට ලීසර වගේ පේන වතුර පේන්නේ. එතකොට මේ ප්‍රසාද කර්මය කරන ප්‍රසාදය වෙනස් වෙනවා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ වෙනස් වෙලා අපිට හම්බෙන්නේ කියලා නෑ ආයතනෙ වෙනස් වෙන්නේ. දැන් කර්මයෙන් කරන්නේ ආයතන ටික වෙනස් වෙනවා ආයතන වෙනස් වෙන ස්පර්ශ වෙනස්. දැන් ඉතින් ලේසරව නම් ස්පර්ශ වෙන්නේ. පේන්නේ නහයට තිබුණ දැන් වතුර ටික බීය හැකිද? දැන් වතුර නැති තැනක ඉපදිලා කියනවා. වතුර නැති තැනක කියනකොට අපි සිහි කරගන්නේ බාහිර කාන්තාරයක් වගේ එකක්. නමුත් උතන ඉන්නකොට වතුර ටික ගිහින් දුන්නොත් බුයිවයි. දැන් තමයි නියම විදිහට වතුර නැති තැනක ඉපදෙලා තියෙනවා. වතුර තියෙද්දිත් නැති තැනදිත් එයාට වතුර නැත්තම් මොකද මේ හැම බැලුවම ලේසර වගේ පේනවා. මේ කර්මජ රූපවල ස්වභාවය දකින්න. ඒ නිසයි මේ බබ්බයක් මොන ශරීරෙන් ලෝකෙ පෙනෙන්නේ. ලෝකේ නික්කමට හරි පේන ඇහෙන දේවල් බාහිර තියනවා කියන සංඥා හැඟීම් මාත්‍රයකදී ඇතිදාක අපි බුදුදහම දන්නේ නැහැ. එහෙම දෙයක් මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ කියන්නේ පටිච්චසමුප්පාදයේ දැක්කොත් ලෝකීය කියන එක ඇති වෙන හා නැති වෙන හැටි පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. චක්කුම් පරිච්ඡ රූපේ චොප්පයේ චක්කු විඥානං කියලා පෙන්වනකොට ඒකෙන් කියනවා මේ ඇහත් රූපයත් ගැටීම නිසා චක්කු විඥානේ තුන්දෙනා එකතු ස්පර්ශය කියනකොට අපි උතන හිත තියෙන ක්‍රමය වැරදි. අපි හිතාගෙන දැන් මේ ඇහැ තියෙනවා. තියෙන ඇහැට තියෙන රූපේ ගැටුණාම හිත ඉපදෙනවා. හිත ඉපදුණු නිසායි පේන්නේ. ඇහත් රූපයත් දෙක වෙන වෙනකොට ඔන්න හිත නැහැ පේන්නේ නැති වෙනවා. පේන්නේ නැති වුණාට හැබැයි දෙපැත්තට පිට ඇහැ රූපේ තියෙනවා කියලා. නමුත් චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන ඇහැ රූපයත් නිසා මේ ඇහැ තමයි මෙහෙම රූපයක් හදන්නේ. ඊට පස්සේ මේ දෙන නිසා හිත උපදින්නේ කියනකොට මේකේ පෙන්නනවා රූපේ කියන එක උපන්නේ ඇහැ නිසාමයි ඇහැ උපන්නේ රූපේ නිසාමයි මේ දෙන නිසාමයි හිත උපන්නේ අවස්ථාවට ඕනෝන්ට උපකාර කරගෙන උපස්ථාන කරගෙන තුන් දෙනාම ඉපදිලා තියෙනවා. උන තුන් දෙනා උපන්න කියන්නේ ස්පර්ශ කියන්නේ පේනවා. එතකොට ඒ තුන් දෙනා නිරුද්ධ වෙනකොටම පේන්නේ නිරුද්ධ වෙනවා. මේකෙන් කියනවා රූපේ කලින් තිබිලා පසුව ඇහැ උපන්නවත් කලින් ඇහැ තිබිලා පසුව රූප උපන්නවත් මෙහෙම නෙමෙයි කියන සිද්ධියක් කියනවා. චක්කුම් පටිච්ච රූපේ චොබ්බය චක්කු ඥාන කියලා. අපි හිතාගෙන ඉන්නේ නිත්‍ය සංඥාව ඉතුරු වෙන විදිහට. අන්න අර විදිහට දැන් බැලුවොත් තමයි භව නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහැ කියන එක රූපය කියන එක චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන කුමන හෝ දෙයක් ඉපද නිරුද්ධ වෙන දේ ඇති බවට ආපහු හම්බ වෙනව නම් දකින්න කර්ම භවය කියලා. ඉපද නිරුද්ධ වෙන ස්වභාවය නමුත් අපිට නිරුද්ධ වෙච්ච බව පේන්නේ නැතුව ඇති බවට හම්බ වෙනකොට ඒකට දකින්න කර්ම භවය කර්ම නිමිත්ත. ඒක සුදුසුයි නැවත මෙහෙම ඇහක් හදන්න මෙහෙම රූපයක් හදන්න.
ඉපද නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියන අදහස තියෙනවා නම් නිරුද්ධයි කියනකොට දැන් වෙනස් වෙවි පවතින ආයෙත් ගියම ආලුතෙන් එකක් කියන එක නෙමෙයි. දැන් කණ්ණාඩියට එබුණා වැටුණු ඡායාව අපි අහකට යනකොට දැන් වෙනස් වෙවි රූප කලාප වශයෙන් වෙනස් වෙවි පවතින ඡායාවක් වෙනවා කියලා කිය හැකියි. එහෙමද? හටගත්ත ඡායාව නිරුද්ධයි. ඒ වගේ ඇහැද නිරුද්ධයි, රූපෙ නිරුද්ධයි, චක්කු විඤ්ඤාණය නිරුද්ධයි කියලා මේ වගේ ස්පර්ශ ආයතන හයම හටගෙන නිරුද්ධ වෙනවා කියන. දැන් රෝගී කියන දික්ටි දික්ටමත් දැකීමක් විතරයි. ඇහිමක් විතරයි කියන තැනක. එතකොට තිබුණා නෙමෙයි, තියනව නෙමෙයි. ආධ්‍යාත්මික පැත්තට හේතු වලට නොවන හේතු ටික නිසා පේනවා, හේතු ටික නැතිව නැති. ඔන්න ඔය විදිහට ඉන්නකොට භව නිරෝධ වෙනවා. භව කියන්නේ තියනවා ඉන්නවා කියන මතකේ වෙන ක්‍රමයක් වෙන නෑ මෙතෙන්. ඒ කියන්නේ අපි ජීවත් වෙන ක්‍රමයම තියෙන්නේ භවයේ සැකසෙන විදියට. දකින්න ඉස්සලා තිබුණා, දැක්කයන් පස්සේ තියෙන විදිහටයි ජීවත් වෙන්නේ. එතකොට භව නිරෝධ වෙන විදිහට ජීවත් වෙන්න දකින්න මට්ටමට අරගෙන ජීවත් වෙන්න ඕන නිසා මේ වගේ සීලයක පිළිපදලා හිත වඩවඩ භව නිරෝධ වෙන විදිහට මේ දර්ශනය හුරු කරනවා, මේ විදිහට ජීවත් වෙන්න. ඒ එදිනෙදා ජීවිතේ මේ දකින්න මට්ටමට ගන්න දරන උත්සාහයක් අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඒතකොට භාවනා කරනවා කියලා හිත කොහොම හරි වඩුවට හරියන්නේ නැහැ. හිත වඩන ගමන් පුහුණු කරන්න ඕනේ අපි මේ වගේ දර්ශනයක් ඉගෙනගෙන මේකට. ඊට පස්සේ මේක එළඹ සිටින්න ඕනේ ජීවිතේ. සාක්ෂාත් කළා කියන භව නිරෝධය සාක්ෂාත් කළා කියන්නේ දැන් විදර්ශනාද කරන්න ඕනේ, දැන් විවේක කාලේ. හැමදාම. ඒ කියන්නේ එයා ඒ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන තැන සාක්ෂාත් කළා තියෙනවා. එයා ඒ ඥාන දර්ශනය අකෝප්‍යයි. වෙනස් වෙන්නේ. කියන තැනක ඉන්නේ. සම්මා දිට්ඨිය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වේද මේ සූත්‍ර පිටකයේ කුමන දේශනාවක දක්වා තිබෙද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මධ්‍යම නිකායේ චත්තාරිස් සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ චත්තාරිස් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාදිට්ඨිය පහම්බික්කේ දයන් වදාම මහාන සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා කියන්නේ. අත්තිබික්කේ සම්මාදිට්ඨි සාස්වා පුඤ්ඤ භාගය උපදි වේපක්කා සම්මාදිට්ඨියක් තියෙන ආශ්‍රව සහිතයි පින්පක්ෂයේ වැටෙන නැවත විපාක තියෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. අත්තිබික්කේ සම්මාදිට්ඨිය අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග පරියපන්න සම්මාදිට්ඨියක් තියෙනවා. ආ උතුම් ආර්යෝ නිදසු මේ නිවන පිණිස පවතින සම්මාදිට්ඨියක් තියෙනවා කියලා. ලෞකික සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි අත්ති දින්නම් අත්තිටන් අත්ති උතන් කියලා. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන කියන්නේ. ආහාර හතර අපේ ජීවිතේට බලපාන අයුරු පැහැදිලි කර දෙන්න මින් කරුණාවෙන් ලැස්ති. ආහාර හතර, ආහාර කියලා කියන්නේ ආහාර තීති ආහාරෝ ඵලයක් ගෙන එන නිසා ආහාරය කියනවා. ආහාර කියන්නේ පාලි වචනයක්, ආහාර කියන්නේ ගෙන එනවා. එතකොට ආහාර තීති ආහාරෝ ආහාර කියන එකේ තේරුම තමයි ගෙන එනවා කියන එක. මොකද්ද ඵලයක් ගෙන එනවා? ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ කබලින්ක ආහාරයට කියන ඕජාව අට වෙනකොට ඇති රූපකලාප හදන නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්‍රාෂ්ටක කියලා කියන්නේ. ඒ අෂ්ටමක රූපකලාප ගෙන එන නිසා ඒකට කියනවා ආහාරය, කබලින්ක ආහාරයට ආහාරය කියලා. ඊට පස්සේ පස් ආහාර වේදනා සංඥාවන් ගෙනත් දෙන නිසා ස්පර්ශයට ආහාරය කියලා කියනවා. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය කාම භව, රූප භව, අරූප භව කියන තුන් භවයේ ගෙනත් දෙන නිසා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව ගෙනත් දෙන නිසා මනෝ සංචේතන ආහාරයට ආහාරය කියලා කියනවා. විඥාන ආහාරය ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් දෙන නිසා විඥාන ආහාරය කියලා කියනවා. එතකොට ඔන්න ප්‍රතිසන්දි විඥානය විඥාන ආහාරයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසට පැමුණා. නාම රූප වුණා කියන්නේ මව කුසක උපන්න අවස්ථාව දකින්න. විඥාන ආහාරය දකින්න ප්‍රතිසන්දි විඥාන පෙර ජීවිතයේ කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මව කුසට බැස ගන්නකොට ඔන්න විඥානය ආහාර වෙනවා. මොකද නාම රූප දෙකට මව කුසක තියෙන රූපෙට බැස ගන්නවා. දැන් විඥානාහාර නාම රූප වුණාම මොකද වෙන්නේ? විඥානාහාරේ කබලින්ක ආහාරය හදනවා. ඒ කියන්නේ දැන් කන බොන බත් පාන් කවුරු මුංගට දෙන්න වෙනවා මේ නාම රූප දෙක හැදෙන්න. දැන් දෙනකොට නාම රූප දෙකෙන්
ඕජට්ටමක රූප කලාප හදනවා කියලා කියන්නේ මොකද්ද? සලආයතන ටික හැදෙනවා. නාම රූපච්ච සලආයතන. සලආයතන මොකද වෙන්නේ? සලආයතන ඇති කරලා ස්පර්ශ වෙනවා. එතකොට මෙතෙන්දි මෙහෙම දකින්න විඥාන ආහාරේ කබලින්ක ආහාරයට ආහාරය. අතරමැදිය තමයි නාම රූප. විඥාන ආහාරේ නාම රූප වෙනවා. නාම රූප දෙක හැදෙන්න කබලින්ක ආහාරය දෙන්න වෙනවා. කබලින්ක ආහාරේ ස්පර්ශ ආහාරයට ආහාරයක් ඒ තමයි මොකද අතරමැදිය වෙනවා වේදනාසන. මේ සලආයතන. කබලින්ක ආහාරي වුණාම සලආයතන හැදෙනවා. සලආයතන වුණාම ස්පර්ශ වෙනවා. ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරය. අතරමැදිය වෙනවා වේදනා සංඥා. ස්පර්ශ වුණාම වේදනා සංඥා දෙක ඇති වෙන ඒ ආරම්භය හිතනවා. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරයක් අතරමැදිය වෙනවා භවය. මනෝ සංචේතන ආහාරය නිසා භවය එනවා. භවය නිසා විඥානය ඇත ගන්නවා. ඒ විදිහට තියෙන චක්‍රය පටිච්ච සමුපාදයේ අංග ටිකට පටිච්ච සමුපාදයට තව වෙන වචන ටිකකින් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන කියලා කියපු ටික වෙන වචන ටිකකින් මේ කියනවා. ආහාර චක්‍රයේදී පංච උපාදාන ස්කන්ධය කියපු එක තව වචන ටිකකින් කියනවා. කබලෙන්ක ආහාරය කියන රූපයට ස්පර්ශ ආහාරය කියන වේදනා සංඥා දෙකට මනෝ සංචේතන කියන සංකාරයට විඥාන ආහාරය කියන විඥානය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයටම තව නමක්. පටිච්චසමුපාදයටම තව නමක්. මේ සතර ආහාරය කියලා කියන්නේ අපේ ජීවිතේ පංච උපාදාන ස්කන්ධය. එතකොට පංච උපාදාන ස්කන්ධේ නිරෝධය තමයි සතර ආහාරය නිරෝධය. ආහාර නිරෝධ ගන්න ප්‍රතිපදාව මේ අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියන්නේ මේ සිද්ධියමයි තියෙන්නේ. කාර්යතුරු රූපය හා ඒ බෙදෙන කොටස් 28 පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. එතකොට මේ රූපය ගත්තාම අපි ධර්මයේ කොටස් 28 27යි ගොඩක් පෙන්වන වස්තු රූපය දෙන්න පෙන්වන්නේ නැතුව රූප ස්වභාව වස්තු රූපය විස්තර කරන එකක් මම කියන්නම්. නමුත් මෙතෙන්දී පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට කියනවා මහ භූත කියලා. ඊගාව 24ටම 23ටම කියනවා උපාදාය රූප කියලා. එතකොට උපාදාය රූපයන්ගේ ගත්තාම ගෝචර රූප පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස නෑ ගෝචර රූප හතරයි. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ටික. ප්‍රසාද රූප පහයි. ඒ කියන්නේ වස්තු රූප පහයි. චක්කු, සෝත, ගාන, ජීවා, කාය වස්තු රූප පහයි. ඊට පස්සේ ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, අවකාශ ධාතු, රූපස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සම්තති, ජරතා, අනිච්චතා, කබලින්කාර කියලා මේ කොටස් ටිකක් තුන 28. ඉතින් ඕවේ ගති ටික තේරුණොත් තමයි මේ කෙනෙක් මේ රූපේ හැටි නේද කියන කාරණාව තේරෙන. ඕකෙද තව බෙදනවා අභිධර්මය ගත්තාම ඒකෙද උපාදාය රූපයන්ගෙ තියෙන සුකුම රූප මේ ඖදාරික රූප කියලා. දැන් උපාදාය කියන එක තේරුම් ගන්න හැම වෙලාවෙම උපාදාය රූප කියලා කියන්නේ මහ භූත නිසා විද්‍යමානයි. හැබැයි මහ භූත නෙමෙයි. එතකොට දැන් චක්කු, රූප, සෝත, සද්ද මේවා ඔක්කොම උපාදාය රූපයි. උපාදාය රූපය කියනකොට හිත සම්බන්ධව මහ භූතයන් නිසා විද්‍යමානයි. එතකොට ස්වභාවාර්ථයක් ඒකේ තියෙන්නේ. හැම එකක්ම ස්වභාවාර්ථයක්. අපි නිකමට මම කිව්ව දැන් ඇහැට පෙනෙන වර්ණ රූපය කියන එක ගන්න. උපාදාය රූපය කියනොත් මහ භූතයන් නිසා විද්‍යමානයි. දැන් පොකුණකට වතුරකට ගහක ඡායාවක් වැටලා තිබුණු මේ ඇහෙන් බලනකොට ගහේ ඡායාවක් තියෙනවා කියලා අපිට පේන්න පුළුවන්. වර්ණ රූපයක් පේනවා. නමුත් පේන රූපේ වතුර නිසා පේනවා. වතුර ඇසුරු කරගෙන මේ රූපේ තියෙන වතුර නිසා පේනවා. නමුත් වතුර නෙමෙයි.
අපි අල්ලන්න කියලා ගියොත් වතුරේ අතහැපෙලා හිටන මිසක රූපේ අල්ලන්න බෑ පේනවා විතරයි. ඒ වගේ මේ වර්ණ සටහන මහ භූත නිසා පේනවා. මහ භූත ඇසුරු කරගෙන පවතිනවා. හැබැයි අල්ලන්න බෑ. අල්ලන්න කියලා කිව්වොත් පඨවි අතහැපෙලා හිටින මිසක අවුෙන්නේ නෑ. උපාදාය රූපය කියනකොට මහ භූත නිසාම පෙනෙන නමුත් මහ භූත නොවි පවතින ස්වභාවයෙන් දත යුතුයි. චක්කු ධාතු කියනකොට පෙනෙන ස්වභාවයෙන් දත යුතුයි. පෙනෙන ස්වභාවය චක්කු කියන එක ගත්තාම අල්ලන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ඇහැ කියන එක කවදාවත් අල්ලන්න හැම බෑ. අපි මෙහෙම ඇල්ලුවොත් පටවි ධාතුවේ අතහැපෙලා හිටියේ මිසක ඇහැම ඇල්ලුවා නෙමෙයි. ඇහැ කියන එක කෘත්‍යයක් මිසක ඇහැ කියන එක ස්වභාවයක් මිසක ඇහැ කියන එක කවදාවත් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඇහි අනිත්‍ය දැක්කොත් අපි කෙලින්ම නිවම්ම දකින්න. අපි කෙනෙකුට ඇහැ අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. එතකොට ඒ මට්ටමට ඔක්කොම එනවා. මම කියන්නේ ඇහැ කියන එක මේ රූප ගැන කියන්නේ මේ නිසායි. මේ රූප ගැන තේරුම් ගත්තා. එක වෙලාවකට ගත්තාම අමාරු රූපයයි කියලා හිතනවා. මට මොකද රූපය අවබෝධ කරගත්තොත් අනාගාමී ඵලයටපත් වෙනවා. දැන් රූපය කියන එකේ චක්කු දකින්න ඇහැ කියන තැන දැන් අපි හිතාගෙන මේ ඉඳගෙන හිටගෙන ඇවිදින හතර ඉරියව්වම පවතින ඇහැ කියලා නෙමෙයි නේද? ඇහැ අල්ලන්න පුළුවන් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. ඇහැ කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ කියන එක අල්ලන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ඇහැ කියන එක අල්ලන්න දකින්න එහෙම පුළුවන් එකක් නෙමෙයි කියනවා. ඇහැ කවදාවත් දැකලත් නැහැ කියනවා නිදර්ශනක්. ඇහැ දකින්න බෑ. එතකොට ඔන්න ඔය අර්ථයෙන් අපි මේ රූප දකින්න ඕනේ රූප කියනකොට. ඉතින් ඒක ටිකක් සියුම් අර මම නිකන් කියන්නේ ඕනනම් මේ ඇහැ කියන එකට කටුවකින් එහෙම ඇනලා බලන්නකෝ. එතකොට ඇන්නොත් අපිට රිදෙයි. එතකොට උපදින හිත මොකද්ද කියලා මම අහන්නේ. කටුවකින් ඇන්නොත් වේදනාවක් දැනෙනව නේද? එතකොට ඉපදලා තියෙන හිත මොකද්ද? කාය විඥානය. එතකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති කාය විඥානං කියලා තියෙනවද? නැහැ. එහෙනම් මේක ඇහැනම් ඇහැට ගැටලා කාය විඥානෙ උපදින්න බෑ. එහෙනම් කාය විඥානෙ උපන්න කියන්නේ ඒක ඇහැ නෙමෙයි ඒක කය. මං අහන්නේ එතකොට කෝ ඇහැ කියන එක ඒකනේ. මම කටුවකින් යන්නාම කටුව කියන්නේ පොට්ටබ්බේ නම් ඒ නිසා උපදින සිත කාය විඥාන. මොකද කාය විඥානයට විතරයි දුක් වේදනාව දැනෙන්නේ. චක්කු විඥානේ දුක් සහගත නැහැ. උපේක්ෂා සහගතයි. සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන මේවා උපේක්ෂා සහගත. කාය විඥානේ විතරයි සැප සහගත හෝ දුක් සහගත වෙන්නේ. ඒකිනුත් ලක්ෂණය දැනගත්තයි උපදින සිත සැපද දුක්ද කියන එක. දැන් ඇනලා බලනකොට උපදින දුකක් නම් කෙලින්ම ඒ සැප දුක් දෙක කියන එකෙන් බලලා ගත්ත හැකි ඒක කාය විඥානේ. කාය විඥානේ නම් උපන්නේ කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජිත කාය විඥානං කියන සූත්‍රය තියෙනවා. එතකොට තියෙන ප්‍රශ්නේ එහෙනම් ඇහැකෝ කියන එක. ඒක ඊට පස්සේ මේ උපාදාය රූප කියනොට ඔය මේ අපිට ටිකක් ගැඹුරට යන්න වෙන ඔය ඇහැ එහෙම. අන්න ඒ තරට මොලේ එහෙම කිනිමිට හත්තුනාම ප්‍රතිබිම්බේ මොලේ නිමිතට වැඩ කරන්නේ. ඇහැ තියෙන ඉතර නෙවෙයි. නෑ. ඇහැ කියන එක ඉපදීම දකින්න ඕනේ. පෙනෙනවා කියන රූපෙන් දත යුතුයි ඇහි ඉපදීම. ඇහැ කියන එකෙන් දත යුතුයි රූපේ ඉපදීම. මොලේට ඇහැ කිව්වොත් හරි ප්‍රශ්නයක් නෑ. මොලේ පස්සේ තනිය ප්‍රතිබිම්බේ තියෙනවා. දැන් සායනා චේතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ එක්තරා ලෙඩෙකුට ඇහත් හොඳට තිරිලා රූපයක් තිරිලා පෙනීම නැහැ. වෙන්න පුළුවන්. සෝත විඥාණයට මොකද උනේ? ඈ? එතන ඒ විඥාණයට මොකද උනේ? ඇහැ තියෙනවා කියලා අපි මේ සටහන බලලානේ කියන්නේ. මේකට නෙවෙයිනේ ඇහැ කියන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. සංඥාස දොස්තර මහත්තයෙක් ඇහැ හොඳයි කියලා. ඒක තමයි. දොස්තර මහත්තයා කියන්නේ දෙයනේ මේ අපි කතා කරන ඇහැටනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු ධාතු. ඒ කියන්නේ අවස්ථාවට උපදින මේ ප්‍රසාදයටයි ලෝකයා චක්කු කියන්නේ. මේ චක්කුව උපදින ප්‍රසාදයටයි චක්කු ප්‍රසාදය කියන්නේ.
මේ ප්‍රසාදයේ කායේ තියෙන මේ ප්‍රසාදයේ ගන්න ඔය හොඳයි කියලා කියන්නේ මේ සිවියටනේ. ඔය කෙනෙක් මරුණාම ගලවලා ගන්න එකනේ. ඔය චක්කුව උපදින තැන ප්‍රසාදේ. චක්කු ප්‍රසාදේ ඕක. ඕක චක්කුව උදව් කරගෙන ඇති වෙන ප්‍රසාදේ චක්කු නෙමෙයි. මේ දැන් චක්කු ප්‍රසාදය කිව්වට මේ එතකොට එතන උදව් කරගෙන තමයි හිත උපන්නාම චක්කු කියන කාරණාව වෙන්නේ. ඇහැ කියන කාරණාව මේ ප්‍රසාදය කියන තැනට ගත්තාම ওই ප්‍රසාදය කියන මට්ටම අයිති කයට. ඒ කියන්නේ මේ ප්‍රසාදය කියන ටිකට ඉස්සෙල්ලාම ගැටුනහම භවංග කියන සිතටයි දැනෙන්නේ. ඊට පස්සේ භවංග චලන භවංග උපච්ඡේද ద్వාරා වජ්ජන කියලා හිත මෙහාට උපන්නාමයි චක්කු විඥාන කියන සිතේ ඉපදීමයි ඇහි ඉපදීම දෙක එකට. එතකොට තමයි රූපේ පේන්නේ. ඇහැ උපන්න කියන්නේ හිත ඉපදලා හිත උපන්න කියන්නේ ඇහැ ඉපදලා ඒ දෙන උපන්න කියන්නේ රූපේ පේනවා රූපේ පේනවා කියන්නේ මේ වෙනවා කියලා තුන්නම එකට තියෙන්නේ. රූපේ පේනවා කියනකොටම. ඒිට මෙහා අර මකුළුව දැල බැඳලා ඉවරලා දැල මැද්දට වෙලා ඉන්නවා වගේ සත්තු පැටලෙන්න ප්‍රසාද ටික හදලා ඇතුළට වෙලා ඉන්නවා. තාම ඇහැ ඉපදිලා කන නාසය මුකුත් දන්නේ නැහැ. රූප පේන්නේ මෙහෙට ගැටුනහම කෙලින්ම ඇතුළට යන්නේ පයින්දී. ඉන්න තැනට. ඒ වෙලාවට ඇහැට රූප ගැටලා කියන්නේ නැහැ. ඒ කියන්නේ තාම රූප දකින්න බෑ හිත ඉපදිලා නැහැ. ඇහැ ඉපදිලා නැහැ තාම. චක්කු ප්‍රසාදයට යමක් ගැටුනහම කෙලින්ම වෙන්නේ භවංග චලන. දැන් භවංග මට්ටම හිත තියනවා කියන්නේ හරියට නිර්වින්දන එන්නතක් දුන්නා වගේ. එයා චක්කු විඤ්ඤාණ රූප දන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ඕවා නැතුව ඉන්නේ. ඒකට භවංග චලන ඊට පස්සේ භවංගයේ බිඳිලා ద్వාරා වජ්ජන උන දැන් තමයි දොරටුව ආවර්ජනා කරන්නේ. ඊට පස්සේ දොරටුව අනුව හිත උපදිනවා. ඔන්න දොරටුව උපන්නේ දැන් දොරටුව ඇරුණේ. ඈ උපන්නා. කියන සිද්ධිය. දැන් එතන ඇහැ ඉපදෙන අපි ඇස්තේ වහගෙන කන්ෙන් අහගෙන ඉන්නේ. එතකොට භවංගයේ සෝත විඥානේ එක්කනේ ඉන්නේ. එතකොටම චක්කු විඥානේ ඊට පස්සේ ඉපදෙන එකද? ඔය එකවරක එකයි. දැන් අපිට ඔය සිතේ මින්ම මේ අපි දකින මට්ටමින් කියන්න බෑ. මොකද අපි දන්නේ තාම මේ අපිට තේරෙන මට්ටමට මෙව කරන්නේ. ඊට වඩා ගොඩක් වේගයි හිත. එයාට දශම ගණක්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ පෙන්වන්නේ තප්පර ගානකට උපදින සිත්වලට කරත්ත ගානක වී පුරෝලා තප්පර ගානකට උපදින එක සිතට එක වීයට ගැටේ ගන්න තිබ්බොත් වීයට ටික ඉවර වෙයි කියන. හිතේ වේගය කියන එකට පෙන්වන්න. එතකොට මේ නමුත් අපි එච්චර දුරට යන්න ඕනේ. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මට කෙලෙස් දෙන්න තැන හා නොයෙදෙන්න තැනින් බලාගන්න විතරයි. ඕනකට වඩා හැරුවා කියලා තේරුමක් නැහැ. ඒ නිසා මෙතන මම කිව්වේ බුදුරජාණන් වහන්සේ ඇහැ අනිත්‍යයි කියනකොට බුදුරජාණන් වහන්සේ ඇහැ අනිත්‍යයි කියලා පෙන්වුවේයි. එහෙනම් මේකෙන් පෙන්වුවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඇහැක් පවතිනවා කියන ටික වැරදි කියන එක. එතකොට ඇහි නියම ලක්ෂණය කියන එක බෙදාගත්තාම අපි ඇහැ කියන එක අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන එකක් කියලා දැනගත්තාම එතකොට තේරෙනවා ඇහැ අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන එකක් නෑ. හතර ඉරියව්වෙන් පවතින ඇහැක් තියෙනවා කියලා දැනෙනවා නම් මට මේ ටික නේද කෙලෙස් ටික. දැන් මට එතකොට තේරෙනවා මේ අද මට ඇහැ තියෙනවා කියන ටික තමයි මැකෙන්න ඕනේ කවදා හරි දවසක. කියන ටික එනවා. අපිට උත්තරේ ඒකයි. දැනට ධර්මයේ බලලා එතකොට ඇත්ත දැක්කහම තේරෙනවා මේ ටික වැරදි කියන ටික. එහෙනම් මේ ටිකෙන් තමයි මම මිදෙන්න ඕනේ කියන ටික. දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කනක් තියනවා කියලා හිතාගෙන නාසයක් දිව ශරීරයක් තියනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන දේවල්. එතකොට එහෙනම් අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා කියන තැන තමයි දකින්න ඕනේ මම. දැක්කහම මිදෙනවා මම මොකෙන්ද? හතර ඉරියව්වෙන් පවතින ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මිදෙනවා. ඔය ටිකෙන් තමයි දුක් විඳින්නේ. හතර ඉරියව්ව පවතින කයක් තියාගෙන ඉන්නකොට හතර ඉරියව්වෙන් දුක් විඳ හැකියි. හතර ඉරියව්ව පවතින කයකින් මිදුණා කියන දුකෙන් මිදුණා. එතනින් මිදුනේ මොකටද? අවස්ථාවට කය ඉපද නිරුද්ධ වෙනවා කියන තැනට දැකලා.
කායම් පටිච්ච පොට්ටබ්බේච උපජිත කාය විඥාන කියනකොට දැන් මෙහෙම අල්ලනකොට බලන්න මුළු කායම මෙච්චරයි දැන්. කායයි පොට්ටබ්බයයි කියනකොට මේ කෙරෝලයි ඔච්චරයි. මුළු කායම ওই වෙලාවට ඔච්චරයි කියන තැනටම ජීවිතය දකින්න එන්න ඕනේ. එළම සිටින්න ඕනේ. හිතන්න නෙමෙයි. එතකොට මේ මෙච්චරයි ජීවිතේ. ඕකට කාගෙන්වත් ගුටි ගන්නවත් දැනුම් අහන්නවත් නැහැ. නමුත් ඒ සිද්ධියට ඇහෙන් දකින්න මේ ඔක්කොම එකතු කරලා තමයි අපි දුක් විඳින්නේ. ඒක හිත සමාධි කරගන්න කියන්නේම තව විදිහට තව පැත්තකට ඔය විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ හතර ඉරියව්වෙම තියෙන කය මිදෙනවම මේ කය කියන එක කයත් පොට්ටබ්බයත් කාය විඥාන කියන තුන් දෙනා ඇති තැනම කය ඉපදීම කියන තැන දැක්කොත් කියන තැනකට දැකලා ඔයගොල්ලෝ මේ සීලයක පිළිලා සමාධි වඩනවා මොකද? කය අනිත්‍ය දකින්නවා කියන තැනට ගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා කය අනිත්‍ය දකින්නකොට හතර ඉරියව්වෙම කයක් තියනවා කියන එකෙන් මිදෙනවා. හතර ඉරියව්වෙම කයක් තියනවා කියන එකෙන් මිදෙන්න නම් කය අනිත්‍ය දකින්න තැනට ගන්නවා. එතකොට ඒක ලැබෙනවා මෙහෙම මෙන්න මේ නීවරණ ධර්ම දුරු වුණොත් කියලා සීලයක පිළිහිట్లా හිත සමාධි කරන මේ දර්ශනය ගන්න. ඕනම තැනක. එතකොට මේකෙදී ඔය චක්කු ඉන්ද්‍රිය මේවා ඉගෙන ගන්න වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, චිත්ත ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප කර්මජය. ඒකෙන් කියනවා හැම වෙලාවෙම මුළු ජීවිතේකෙන් බලය දරන්නේ කර්මය කියනවා. ආය මුකුත් කරන්න බෑ. ඒක දැන් ජීවිතේන්ද්‍රිය රූපේ තියෙන විදිහට තමයි මේක හදන්නේ. එතකොට ඉතින්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියන විදිහට තමයි කනබුන ආහාරය රාශි කරන්නේ. එතකොට මෙන්න මේ වගේ රූප ස්වභාවයන් තියෙනකොට එයා දන්නවා රූපෝල කෘත්‍යත් රූප ඇතිවෙච්ච හේතු ටිකක් දන්නකොට මේ ආත්මය ස්ත්‍රියක් වූ ආත්මයක් පුරුෂයෙක් වූ ආත්මයක් තියෙනවා මම ස්ත්‍රියක් කියලා මම පුරුෂයෙක් නෙමෙයි මේ කර්මජ රූපය නිසා මෙහෙම කබලෙන් ආහාරය රාශි වෙලා නේද කර්මජ රූපේ මේ ඉතින්ද්‍රිය පුරුෂින්ද්‍රිය රූපය නිසා ඒ රූපය ඇතිුනේ කර්ම නිසා නේද කියලා මේ කර්මය අවබෝධ වෙන්නේ මේ රූප ටික අවබෝධ කරගන්නකොට රූපය පිටින් දකින්නකොට සත්පුද්ගල ආත්ම භාවය එහෙම නැහැ කෙනෙක් කරනවා නෙමෙයි ඊට පස්සේ දැන් අපි කියමු උපචය උපසන්ති මේ ලහුතා මුදිතා කම්මජිතා ලහුතා කියනකොට සහැල්ලු බව දැන් අලියෙක්ගේ බර ටොන් කීයක් ඇද්ද ටොන් 5ක් නමුත් ඌට උගේ ශරීරේ බර නැහැ මොකද ඒ හිතේ ලහුතා රූපේ නිසා දැන් මේ වගේ රූපයක් අපිට උස්සගෙන යන්න වුණොත් කිලෝ 50 60 කොච්චර බලයිද නමුත් අපි කිසි අපහසුකකින් තොරව ගෙනියනවා එතකොට තමන් දන්න මේ ලහුතා රූපේ ස්වභාවය හොඳට දන්න මේ හිත නිසා වෙන ලහුතා රූපේ නිසා මේ කය මෙහෙම උසවන්න පුළුවන් ගෙනියන්න පුළුවන් අරගෙන යන්න පුළුවන් ඊට පස්සේ මුදිතා රූපේ මේ කළු ගලක් වගේ වෙන්නතු මේ කෙනෙක් ඔයගේ අත හරි සිනිඳුයි කියන්නේ මෘදුයි කියන්නේ මේ මොකද මේ මුදිතා රූපේ නේද කියලා හොඳට දන්නවා මේ අන්තිමට අත සිනිඳුයි මුදුයි කියලා මේ මුදිතා රූපෙට තණ්හා කරලා තියෙන්නේ නේද කියලා දන්නවා එතකොට ලහුතා රූප මුදිතා රූප කම්මඤ්ඤත දැන් මැරිච්ච මිනිස්සෙගේ අතපය බලනකොට මේ කඩන්න ඕන කෝටු කඩනවා වගේ දඩ බඩ ගන්නවා නම් මේක මේ පහසු වෙන්නේ නැහැ කම්මඤ්ඤතා රූප කියලා මේ ස්වභාව ටික මේක දැක්කම මේ කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලයෙක්ගේ නෙමෙයි මේ ධර්මතා ටිකක් ඒකද හේතුප්‍රත්‍ය කියන කාරණා ටික අවබෝධ වෙනවා මේ අටවිසි රූප ටික අවබෝධ වුණා මේ අටවිසි රූප ටිකෙන් කියන්නේ සම්පූර්ණ අටවිසි රූපය ගැන තියෙන අනවබෝධය රූපේ පුද්ගලයෙක්ට ගන්න අපිට හේතු වෙලා තියෙනවා. රූපේ පුද්ගලයෙක් නෙමෙයි රූපේ පටිච්ච සම්පන්නයි. මෙහෙම රූපේ මේ එක එක පැති වලින් වෙලා තියෙන මේ රූපේ පුද්ගල තියෙන මෙහෙම මේ රූපේ පුද්ගල තියෙන මෙහෙම. දැන් කතා කරනවා කියන රූපේ පුද්ගල තියෙන චිත්ත ප්‍රත්‍ය. එතකොට මේ ඉන්ද්‍රිය රූපේ පුද්ගල තියෙන කර්ම ප්‍රත්‍ය. එතකොට කම්මඤ්ඤතා වගේ රූප ඉපදිලා තියෙන චිත්ත ප්‍රත්‍ය කියලා මේ රූප ඇති කරන හේතු ටික පෙන්නනවා. ලහුතා රූප මුජිතා රූප කම්මඤ්ඤතා රූප මේවා ආහාර ප්‍රත්‍යයෙන් ඍතු ප්‍රත්‍යයෙන් චිත්ත ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. මේවට හේතු කියලා මේ පුද්ගලයා කියලා අපිට හම්බ වෙන තැන කොටස් වලට බෙදලා ඒවට තියෙන හේතු ටික පෙන්නනවා. බලන්න මේ හේතු ටික නිසා නම් මේ රූප ටික හැදෙන්නේ. දැන් ওই රූප ටික එකතුවට කොහොමද පුද්ගලයා කියන්නේ කියන වගේ තැනක් වෙනවා මේ රූප ටික රූප විදියට. හරිනේ. කර්තව ස්වාමීන් වහන්සේ භව නිරෝධය විස්තර කරන හැටි කිව්වනේ නේ.
යෝගාවචරණ භාවනා කරන යෑමේදී ඇතිවෙන පලිබෝධ සහ බොරු දේවල් වැනි දේ කෙටියෙන් පහදලා දෙන්න. එතකොට මෙහෙමයි බොරු දේවල් සහ පලිබෝධ කියන දේවල් මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් මට. නමුත් දැන් අපි එකමට කියමු දැන් ජනාකීර්ණ ප්‍රදේශ එතකොට මහා විහාර පිරිස්මද විසීම මේ වගේ දේවල් කියලා කිව්වේ. නමුත් මෙතනදී ඒ වෙලාවට ඒ අවස්ථාවට Taman දත යුතුයි. Taman මෙන්න මේ දේ අපිට පරිබෝධයක් වෙන්න පුළුවන් කියන ගොඩක් නෝනින් දත යුතුයි. ඒ සඳහා තව ඇති වෙන දේවල් සහ ගුණ කර්ම පිළිබඳව තියෙනවා රේරුකා නායක හඳුනන පොතක්. භාවනා උපදේශ ඒ වගේම විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ සමත කමඨහනක් වඩනකොට කමඨහන් පරිච්ඡේදයේදී කමඨාන නිදේශයේදී කර්මස්ථාන දසවිධ පරිබෝධ ධර්මයක්. අන්න ඒ ගැන ටිකක් බලා ගන්න. මොකද ඒක ගොඩාක් කරුණු තියෙනවා. මට කිව්වට මේ දැන් ටිකයි වෙනඳ වෙන්නේ. පරිබෝධ විශේෂයෙන් ප්‍රධානම පරිබෝධ 10ක්. ඊට අමතරව තමන් උපායශීලී වෙන්න ඕනේ. පරිබෝධ නැති දෙත් අපි පරිබෝධ කරගන්න පුළුවන් අනවබෝධය නිසා. ඒ නිසා අපි අවබෝධයෙන් හිටියම හරියනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න. සුද්ධි මාර්ගයේ වගේ තැනක විසුද්ධි මාර්ගයේ තියෙන ඒ ටික කෙටි කළ රේරුකා නායක හඳුරන්ගේ පොත මතක නැහැ මට. විසුද්ධි මාර්ගයේ තියෙනවා කම්මඨාන් නිදේශය. ගරුතර ස්වාමීන් වහන්සේ මාර බලවේග යන කුමක්ද පැහැදිලි කර දෙන්න. ඒක තමයි තියෙන මාර බලවේගය. එතකොට මාර බලවේග කියන්නේ මෙහෙමයි. මාර කිව්වහම මාර පස් දෙනෙක් ඉන්නවා. මොනවාද? කන්ද මාර, ක්ලේශ මාර, අபிසංස්කාර මාර, මච්චු මාර, දේවපුත්ත මාර කියලා. එතකොට කන්ද මාර කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට, ක්ලේශ මාර කියලා කියන්නේ කෙලෙස් වලට, අபிසංස්කාර මාර කියන්නේ පුඤ්ඤාபிසංස්කාර, අපුඤ්ඤාபிසංස්කාර, අනිත්‍යාபிසංස්කාර කියන්නේ කර්ම වලට, මච්චු මාර කියන්නේ මරණය නැමැති මාරය. මේ ධර්මතා හතර ඇති තැනදී මරණය හෝ මරණ යන ප්‍රඥාප්තිය නොඉක්මන නිසා, මරණය හෝ මරණ යන ප්‍රඥාප්තියට පමුණුවන නිසා මේවට මාරය කියලා කියනවා. ස්කන්ධයන් කෙලෙසුන්ට අபிසංස්කාරයන්ට මරණය කියන ධර්මතාවය. ඊට පස්සේ මේට අමතරව දේවපුත්ත මාර කියලාත් එක්කෙනෙක් ඉන්නවා. මරණය හෝ මරණ හා සමාන ස්වභාවයට පත් වෙනවට කැමති. එයා පින් කළා තමයි එතන උපන්නේ පරිණමිත වසවත්ති කියන දේ. නමුත් එයාගේ ස්වභාවය තමයි එයා කැමති එතෙන්ට යන කෙනාට එයාගේ අධිපතිකම නිසා. එයා කැමති එයාට වඩා පහතින් ලෝකෙ හැමෝම ඉන්නවට. ජරා මරණ ස්වභාවයට අජරාමර ස්වභාවයට පත් වෙනවට එහෙම කැමති නැති කෙනෙක් ඉන්නවා. පිනක් කරලා එතන හිටියට අදහස එයාගේ දුෂ්ටයි. හැබැයි මොකද්ද? හැම වෙලාවෙම එයාට ඉහළින් යනවට එයා කැමතිත් නැහැ. එයාගේ බලේ සීමාවට ඉක්මවා ඉන්න කෙනෙකුට කැමති නැහැ. එතකොට මේ කැමති වෙලාවෙම මැරෙන්න පුළුවන්. ආපහු මැරෙන ස්වභාවයටපත් නොවන වගේ ධර්මතාවලටපත් වෙන්න එයා දෙන්නේ නැහැ. අකමැති ගෝයා කැමති මැරෙනවා ඉපදෙනවා වගේ තැනකට ඒ වගේ වෙලාවකදී එයාගේ විශේෂ ඉක්මවා යන්න යනකොට එයා බාධා කරන අය ඉන්නවා. එහෙම නැතුව වෙන දෙයක් නෑ. හැබැයි දැන් මේ මට්ටමට උගල බය වෙන්න එපා. මොකද එයා දන්නවා එයා කරන්න ඕන ටික අපිම කරගෙන යනවා කියලා. ඒ කියන්නේ මේ මට්ටමේදී මාදය කරන්න ඕන ටික බය නැතුව එයා යාම කරගෙන යනවා කියලා දන්නවා. ගොඩාක් හොඳට දැඩිව බණ භාවනා කළා අර්පණා සමාධි වගේ මට්ටමට එනකොට කාමාවචර මට්ටම අතහරින්න හදනකොට තමයි මේ සමහර විටක එන්න පුළුවන්. මේ එතකොටත් අපිට නුවණයි මේ අහවලා කියන එක දැනගන්න ඔය භාවනා කර කර ඉන්නකොට මීයක් පැන්නා මේ තමයි මායя කියලා ගන්න එපා. අපි චූටි දෙයකටත් ගන්න ටක් ගාලා අහකින්න මායяව ඇද ගන්නවා. මායя වගේ බාධා කිව්ව මායෙක්ම තමයි මගේ හිත හොඳ සමාධිය වෙනවා මීයක් පැන්න මම හිතන්නේ මායя තමයි බය කරන්න මේක කලන්න පැන්නේ කියලා හිතනවා. එහෙනම් එහෙම ගන්න එපා චූටි දේවල් වලට.
ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබුව අය හඳුනා ගන්න කෙසේද? එක්තරා කාලයකදී මිහින්තලේ ඉඳලා සුවර්ණසෑය වඳින්න යනවලුක වැඩි ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ. ඉතින් වයසට ගිහිල්ලා මහාන වෙච්ච ගෝලයෙක් ඉන්නවා. ඉතින් පිටිපස්සේ පාත්‍රය අරගෙන දැන් පිටිපස්සේ යන අර වයසට ගිහිල්ලා මහාන වෙච්ච හඳුනන ස්වාමීනි මේ ආර්යයන් වහන්සේලා කොහොමද අඳුරගන්නේ? සමහර වයසට ගිහිල්ලා මහාන වෙච්ච වයසක පැවිද්දු ආර්යයන් වහන්සේගේ පාත්‍ර අරගෙන පිටිපස්සේ යනවා ඒත් අඳුර ගන්න බැහැ. ඉතින් අරහංගලට ඒවත් තේරුන්නේ නැහැ. ඒ නිසා රූපෙන් බලන්න බෑ. යම් පමණක හෝ දැනගන්න වෙනවා දැනගන්න වෙන්නේ ධර්ම සාකච්ඡා ඒ කියන්නේ ධර්මයේ තුලින්ම ඇති වුණු මිම්මකින් මිසක කයින් බලලා අඳුර ගන්න බැහැ. මොකද ඒකද මේක අඳුර ගන්න මොන විදිහටවත් බෑ කියන්නේ මේ අඹ ගෙඩි වර්ග 4ක් තියෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවානේ. අඹ කියන්නේ අමු අඹ තියෙනවා අඹුයි වගේ, අමු අඹ තියෙනවා ඉදිලා වගේ, ඉදුණු අඹ තියෙනවා අමුයි වගේ, ඉදුණු අඹ තියෙනවා ඉදිලා වගේ. ඒ වගේ සත්‍ය අවබෝධයකුත් නැහැ, සත්‍ය අවබෝධ කර නොගත්තා වගේම අසංවර ක්‍රියා තියෙන කෙනෙකුත් ඉන්න පුළුවන්. තව සත්‍ය අවබෝධ නැහැ, නමුත් සත්‍ය අවබෝධ කෙනෙක් වගේ සංවරව කෙනෙක් ඉන්නත් පුළුවන් කියනවා. එතකොට සත්‍ය අවබෝධයි නමුත් සත්‍ය අවබෝධ නැති කෙනෙක් වගේ ඉරියව් අසංවර වෙච්ච චරිතක් තියෙනවා කියනවා. එයාට හොඳට සත්‍ය අවබෝධය යතුරුයි. නමුත් සත්‍යයක් අවබෝධ වෙලා නැහැ වගේ චරිත තියෙනවා. තව තියෙන සත්‍ය අවබෝධයි සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වගේම ඉරියව් සංවරයි. ඒ නිසා බාහිරින් බලලා හොයන්න හරි අමාරුයි. මොකද සමහර අඹ තියෙනවා ඉදිලා නමුත් අමුයි වගේ. සමහර අඹ අමුයි ඉදිලා වගේ. ඒ හින්දා සංවර වුණාට සමහර විට චතුරාර්ය සත්‍ය අවබෝධ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධය නමුත් සංවර නැහැ. ඒ හින්දා පිටින් නම් බලන්න බෑමයි කියන එක ඒකමත් කියන්නේ. ආශ්‍රේෂමද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් ඉබේම සංවර වෙන්නේ නෑ හැමෝම වෙන්නේ. අඹ ඔක්කොම ඉදුණා කියලා ඉදුලා වගේ පේන්නේ නැහැ ඔක්කොම. අමුයි වගේ පේන જાතිත් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් න්‍යායක් තියනවාද ඉදුණු අඹ ඔක්කොම ඉදිලා වගේම පේන්න ඕනේ කියලා න්‍යායක් තියනවාද? එහෙම න්‍යායක් නැහැ නේද? අනිවාර්යෙන් ඉදුණා වගේම පේන්න ඕනේ කියලා. අමුයි වගේ පේන්න බැයිද? ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් සංවර වෙන්නම ඕනේ කියලා එකක් නැහැ. සමහර චරිත තියෙනවා. ඒ කියන්නේ සසර අර පෙන්වන්නේ දැන්. ඔව් රාතනවා අර නෑ වසලය කියලා එහෙම බයින්නේ පිළිඳි ගජාඳුනේ. පිළිඳි ගජාඳුනේ. ඒ වගේ චරිත තියෙන්න පුළුවන්. සති නිමිත්ත ගැන පහදා දෙන්න. සති නිමිත්ත සතියට නිමිත්තක්. සිහිය තබා ගන්න තැන. නාසිකක් ගේවා මුඛ නිමිත්ත. ඔක කියන්නේ හැබැයි මම නෙමෙයි. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ තියෙනවා කතම් පරිමුඛං. එතකොට පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන ටික බෙදනවා පිටකෙන්. දැන් මේවා මේ පිරිසිදු රහතන් වහන්සේලාගේ මුත්තර. පරිමුඛං සත් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන තැනදී උජුං කායම් කියන ටික විස්තර කරලා පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. ඊට පස්සේ මේක දෙකට කරලා කතම් පරිමුඛං. පරිමුඛ කියලා කිව්වේ මොකද්ද? එතකොට නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ළඟ. මුඛ නිමිත්තේ. මුඛ නිමිත්තෝ නාසයේ ගාව. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. මේ සිහිය එළඹ සිටියේ වේ මනාව එළඹ සිටියේ වේ. එතකොට නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ. මේ නිමිත්තේ මේ සිහිය තමන්ගේ සිහිය එළඹ සිටිනවා මනාව එළඹ සිටිනවා තබා ගන්නවා මනාව තබා ගන්නවා. එතකොට සතින් උපට්ඨ පෙත්වා සිහිය පිහිටුවාගෙන ඉන්නවා.
සත්තු ටික කන්නේ බැඳලා ඉන්නවා වගේ. ඒකට තමයි සත්‍ය නිමිත්තක සිහිය පිටුවාගෙන ඉන්නවා. සත්‍ය නිමිත්ත කියන එකෙන් කියන්නේ සිහියට නිමිත්තක්. සිහිය පිටුවාගෙන තැන. තේරෙනවද කියන්නේ? එතකොට සත්‍ය නිමිත්ත සිහිය පිටුවා ගන්න. සත්‍ය නිමිත්ත කියලා කිව්වේ සිහියයි නිමිත්ත. සිහිය තබා ගන්න නිමිත්ත. හැබැයි සිහියම නිමිත්ත වෙනවා, නිමිත්තම සිහිය වෙනවා කියන දවසක් තියෙනවා. මොකද මේ නාසයේ තොල් දෙක අතරන දවසක් වෙනවා. හිතම හිතට සිහිය වෙනවා. සිහිය වෙන දවසක් වෙනවා. අර්ථ ස්වාමීන් සක්කාය දිට්ඨිය සහ මාන යන සංයෝජන ධර්ම දෙක උදාහරණ සහිතව පැහැදිලි කරනවා. සක්කාය දිට්ඨිය සක්කාය කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය කියන සක්කාය. මේ සක්කාය ආරම්භය දිට්ඨියක් තියෙනවා. කොහොමද? රූපය ආත්ම වශයෙන්. සක්කාය දිට්ඨිය කියන්නේ රූපය ආත්මයි කියලා. රූපය අසුරු කරගෙන ආත්මය නිසා රූපය කියලා මේ වගේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඔව් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපේම ආත්මය හැටියට දකිනවා. ආත්මය නිසා රූපය. ඒ කියන්නේ ආත්මය නිසා රූපය කියන්නේ එතකොට මේ ගහ මේ ඡායාව මේ ගහ නිසා ඡායාව කියලා දකිනවා වගේ. මේ රූපේ මේ මගේ ආත්මය මේ ආත්මය නිසා රූපේ. ඊට පස්සේ රූපේහි ආත්මය. මේ කරඬුවේ මේ මණිකයේ මේ මණික තියෙන කරඬුව ඇතුලේ මගේ ආත්මය මේ කයේ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා හිතනවා. කියලා ඔන්නෝම දකිනවා කියන්නේ. එතකොට ඒ වගේම වේදනා සංඥා සංකාර විඥානයන්ගෙත් එහෙමයි. තව පැත්තකින් අපි ගත්තාම සක්කාය දිට්ඨිය කියන. හැබැයි මෙතෙන්දී දැන් දිට්ඨිය ගත්තාම සග්ගාවර්ණ මග්ගාවර්ණ වන දිට්ඨි සග්ගාවර්ණ නොවන මග්ගාවර්ණ වන දිට්ඨි සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන දිට්ඨි කියලා දෙක තුනකට පෙන්නනවා. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියට කියන සග්ගාවර්ණ මග්ගාවර්ණ වන දිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨියට කියනවා මොකද්ද? මෙලොවක් ඇත පරලොවක් ඇත දන්නේ විපාක ඇත කියන වගේ දෘෂ්ටියට කියනවා සග්ගාවර්ණ නොවන මග්ගාවර්ණ වන දිට්ඨිය කියලා. මොකද පින්දහම් කරනවාම හොඳයි කියනකොට දිව්‍ය ලෝක යන්න පුළුවන්. නමුත් ඕවා කර කර ඉන්න කෙනා මාර්ගේ අතර. ඔහොම කිව්වම දාහනයත් නොදෙන්නේ. නෑ. එහෙනම් ඒකේ මාර්ගය ආවරණය වෙනවා කියන එකෙන් කිව්වේ මේවා කර කර ඉන්නකොට කියන එක නෙමෙයි. එයාට තියෙන සත්‍ය මරණයන් මැත්තේ උපදිනවා කියන දෘෂ්ටිය නිසා දන් දෙන එකෙන් නෙමෙයි. ඒකයි එතනින් ගන්න එපා. දැන් ඒක දෙන්නේ මොකද කිව්වොත් යහපත් දේ බොහෝ කොම අතහැරලා Tamanගේ කෙලෙස් සාධාරණය කරගන්න අවශ්‍ය චූටි දෙයක් තමයි අල්ලගන්නේ. ලෝභය කියන එක සසර බොහෝ කල් හුරුදු කරපු එක. ඒක තබා ගන්න කොතනකින් හරි ක්‍රමයක් නැත්නම් හින්දා දන් දෙන්න ඕනේ කියන තැනකින් කොහොම හරි හිත හුරු කරලා තියෙන්නේ. මේ පුද්ගලයෙක් හින්දා නෙමෙයි මං කියන ස්වභාවයෙන්ම අර කෙලෙස් ගති ඉදිරිපත් වෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා ඉතින් හොඳයිනේ කියන තැනකින් වගේ. ඒ හින්දා මම ඔය කියන්නේ ඔයගොල්ලෝ ගැන නෙමෙයි මේ සසරේ ඉන්න ස්වභාවය ගැන මම මේ හැමදේම කියන්නේ. එතකොට මේකෙදි සත්‍ය මරණයෙන් මත්තේ උපදිනවා කියන අදහසක් තියෙනකොට කුසල කර්ම කරාම අකුසල කර්ම වලට දුගතියට යන කුසල කර්ම කරාම උපදින හින්දා අපි කුසල කර්ම කරමු කියන තැනකට නොඹුරු වෙනවා. මෙයාට මේ භ්‍රමචර්යාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඉපදෙන කෙනෙක් ඉන්නවා කියන මේ පුද්ගල භාවය තුල ඉන්න නිසා ඒ දෘෂ්ටිය නිසා. එතකොට නමුත් මේ සක්කාය දිට්ඨිය කියන එක සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන එක. ඒකෙන් පුළුවන් නිවන් දකින්න. මොකද සක්කාය දිට්ඨිය තියෙනකන් නිවන ආවරණය වුණොත් කාටවත් නිවන් මාර්ග උපදවා ගන්න බැරි වෙනවනේ. ඒයිද ඔක්කොම සක්කාය දිට්ඨිය තියෙන හින්දා. මෙතෙන්දී සක්කාය දිට්ඨිය කියන එකට කෙටියෙන් අර්ථයක් කියනවා.
යථාර්ථයේ තියෙන්නේ පටිච්චසමුපාද බවක් හේතුඵල ධමයක්. හේතුඵල ධම පටිච්චසමුපාදය අවබෝධ නොවන ඒකට නුවණ නැති හැම වෙලාවකම රූපේ පටිච්චසමුප්පන්න බව අවබෝධ නොවන නුවණ නැති හැම තැනකම රූපය අනුවගේ සක්කාය දිට්ඨිය තියෙනවා. රූපය අනුවගේ සක්කාය දිට්ඨිය අතහැරනවා රූපේ පටිච්චසමුප්පන්නයි ප්‍රත්‍යයෙන් උපන්නේ කියලා පටිච්චසමුපාදේ දැක්කෝ. වේදනා සංඥා සංඛාරයන්ගේ සක්කාය දිට්ඨිය හිටිනවා පටිච්චසමුපාදේ නොදැක්කෝ. මේ පටිච්චසමුපාදේ නැත්තම් සක්කාය ඇතිවීමත් නැතිවීමත් දැක්කොත් මේ සක්කාය දිට්ඨිය අතහැරෙනවා. සංඥාසෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන යථාර්ථ අවබෝධයද නැත්නම් යථාභූත ඥාන දර්ශනය දෙකම එකයි. යථාර්ථය කියන්නේ යථාර්ථය අනුව ගිය නුවණට. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දකින්න. හරිද? යථා භූත කියලා කියන්නේ යම් යථා කියන්නේ යම්සේ භූත කියන්නේ ඌ. යම්සේ වේද යම්සේ පවතිද ඒ ටික ඥාන දර්ශනය නුවණින් දකින්න. ඇත්ත ඇති හැටි නුවණින් දකිනවා කියන එකයි කියන්නේ. අපි ගැඹුරුයි වගේ වචන ටික බැලුවම බලන්න වචන තේරෙන්න දන්නේ නැහැ. හරිද? නෑ මෑණින්ට මේ මම කිව්වේ. අපි හැමෝටම වෙන දේ කියන්නේ. ඒකයි දැන් ඒ මෑණි යාපු ප්‍රශ්නෙන් අපි ගොඩක් දෙනෙකුට මේක ලියා ගන්න පුළුවන්. සමහර විටක අනිත් අයත් අපි දන්නවා කියන දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ යථා භූත ඥාන දර්ශන කියන්නේ යථා කියන්නේ යම්සේ භූත කියන්නේ ඌ අභූතෝ චෝදනා කරන්න එපා කියන්නේ. ඒ කියන්නේ නොවිච්ච දෙයකින් කියන්න එපා මට කියන්නේ. භූත කියන්නේ ඌ වෙන සැබෑ කියන අදහස. යතහ භූත යම්සේ ඌද සත්‍ය ස්වභාවය කියන එකට තමයි යතහ භූත. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දකිනවා. දැන් අපිට ඇත්ත නෙමෙයි නුවණින් දකින්නේ බොරුව අපි දකින්නේ. එතකොට ඇත්ත ඇති හැටි දැකපු දවසට මේ තියෙන මට්ටම අතහැරෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒකයි. එවං ත්‍රිපරිවට්ටං ද්වාදශකර යතහ භූත ඥාන දර්ශන සවිසුද්ධං අහෝසි. මේ වට්ට තුන 12 ආකාරයට වෙරුණාම දුක්ඛ සත්‍ය සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥානෙ කියලා පෙන්වනවා. යතහ භූත ඥාන දර්ශනය පිරිසුදුනේ. යතහ භූත ඥාන දර්ශනය පිරිසුදු වුණාම මොකද වෙන්නේ? ඇත්ත ඇති දැක්කම මොකද වෙන්නේ? කලකිරෙනවා නොයල්ලා මිදෙනවා. දුකෙන් මිදෙනවා ජරා මරණයෙන් මිදෙනවා. යතහභූත ඥාන දර්ශනීය නිවන හෝ මිදීම නෙමෙයි. එහෙම වුණත් ඒක උපාදාන සහිත නිර්වාණයක් වෙනවා. ඇත්ත ඇති හැටි දැකීම නිසා කලකිරලා නොවෙලා මිදෙනවා. යතහභූත ඥාන දර්ශනය මොකටද? කලකිරීම පිණිස. කලකිරීම නොයැලීම පිණිස නොයැලීම මිදීම පිණිස මිදීම මිදීනවා යන ඥාන දර්ශනය. විමුක්තිය කුමක් වෙනසද එතකොට? ඒක අපි නම් සම්මාදිට්ඨිය වෙන්නේ ඈ මොකද්ද? අපි සම්මාදිට්ඨියට දෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ. ඉතින් ඒක මම දැනගන්න. අපිට උළුවන් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මෙහෙමයි කියන එක කියලා දෙන්න. Taman දැනගන්න මට මේක සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියන එක. අපි හැමදේම මේ විදිහට අත්හාපුදින් කරන්නේ නැහැ නේ. හිතන්න නැත්තම් නෑ. ඒ තත්ත්වපත් වෙන සම්මාදිට්ඨිය වෙන්නේ. සම්මාදිට්ඨිය කියනවා නම් ඒකේ සම්මාදිට්ඨිය තියෙන එකේ ලක්ෂණ දැනගන්න රැවටෙන්න බෑ. රැවටෙනවා නම් කියන්නේ සම්මාදිට්ඨිය නෑ තව. දකින්නවා කියනකොට මෝඩකම නෑ. පාරේ යනකොට අසුචි ටිකක් දැක්කොත් අසුචි බව පිළිකුල් බව දකින්නව නේද ඔයගොල්ලෝ? පිළිකුල් බව දැන් හිත හිතා ඉන්නොත් මේක පිළිකුල් නේද අසුබයි දුගඳයි නේද කියලා හිතන්න ඕනද? නෑ. බැරි වීමකින් හරි සාක්ෂි දා ගන්නවද ඒක අරගෙන? ඇයි? බැරි වීම කියලා එකක් නෑ. ඇත්ත දකින්නකොට අසීහිය නෑ. වැරදුනොත් වරදිනකොට තියනවා දකින්න නෑ කියලා. අසුචි කියලා දකින්න නිසා අසීහිය නෑ. ඔයගොල්ලන්ට මේ ඇත්ත දකින්ද සමහර විටක දකින්න සමහරට දකින්න නෑ කියනකොට අසීහිය ඉදිනවා කියන්නේ එහෙනම් දකින්නව නෙමෙයි තව. දකින්නව නම් රැවටෙන්න බෑ. ඒ හින්දා අනේ මේක අනිත්‍ය නේද කියලා හිත හිතා ගන්න වෙනවා. සම්මා දිට්ඨි අපි නවත්තුනේ හරිනේ. මේ සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති දකින මට්ටමට ගන්න ඕනේ. ඉස්සෙල්ලා ඒ බව දැනගෙන ටික ටික යන්න. ඉතින් මේ සීලයක පිළිපදලා හිත වඩනවා කියන්නේ සම්මා දිට්ඨිය ජීවිතේ කරගන්න. සම්මා දිට්ඨිය කියන්නේ කියන්න බෑ.
නමුත් ඉතින් ජීවිතේ එළඹ සිටින මට්ටම නැහැ.